ඉසිව රසපුව ඉසිව රසපුව තුළ අද දවසේ කතා කරන්නේ මොන වගේ මාතෘකාවක්ද කියන ප්‍රශ්නයේ කුතුහලය ඔබට ඇති. ඒ නිසා මාදී පුංචි ඉඟියක් දෙමු අපි. ඉංගියක් මෙහෙම ඉංගියක් දෙන්න අවශ්‍යත් නැහැ. අත් වශයෙන්ම කියනවා නම් මේ වසරේදී අපි දෙවෙනි වතාවට මේ හමු වෙන්නේ ඉසිව රසපුවෙන්. පළමු වතාවෙත් අපි කතා කරේ මේ සම්බන්ධයෙන්ම තමයි. ඒක නිසා උන් දන්නවා. කොහොමද ඉංගියක් දෙන්නේ? කොයි වගේ ඉංගියක්ද වට ඕනේ කියන්න බෑ. ඉංගිය පිළිබඳව කතා කරන්න කලින් අද දවසේ අපි කතා කරන්නේ දරුපල පිළිබඳව. දරුපල ජන්මපත්‍රයට අනුව හඳුනාගන්නේ කොහොමද කියන කාරණා. ඔව් අපි පසුගිය වසර පුරාවටම මේ ජන්මපත්‍ර පරීක්ෂා කරානේ රුවන්. ඒ හැම ජන්මපත්‍රයකම බොහෝ ජන්මපත්‍රවල 90%කට වැඩි ජන්මපත්‍ර අපට ලැබෙන්නේ මේ දරුපල ගැන විමසලා. හරි අපි මේ පිළිබඳව කතා කරන ආරාධනා කරා ප්‍රවීණ ජෝතිර්වේදී පානදුරේ ප්‍රශාන්ත් මල්විගේ මහත්මයාට. අයිබෝන් සුබ තුමන්ට. හරි සාකච්ඡාව ආරම්භ කරන්න කලින් මාදේ මට මේ මුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. රික්වෙස්ට් එකක්. සින්දුවක් කියන්න යනවා. නිරෝෂා විරාජිනී ගායනා කරන බොහොම සුන්දර ගීතයක් තියෙනවා. සුදු ඇත් පොවෙක් සුදු හරිම ලස්සන. පැදකුණු නොකලත් සිරියහනි. හොඳට ලස්සනට ගායනා කරන්න පුළුවන් නිසා සාකච්ඡාවට කලින් පුංචි ගීතමය රස වින්දනයකට ගිහිල්ලා පොඩ්ඩක් අපි සාකච්ඡාව ආරම්භ කරමු. මොකද හේතුව මේ මාතෘකාවට ගොඩක් සම්බන්ධයි මේ ගීතේ. පුංචි කියලා කියන්න. කියන්න. සුදු ඇත් පොවෙක් සුදු පියුම හොඳින්ගෙන පැදකුණු නොකලත් සිරියහනේ පෙරුම් පුරාම කුසට පැමිණි බිලිඳු මට රජ පැටියෙක් ඇතිනේ. බොහොම ස්තුතියි මේ රික්වෙස්ට් එක බාරගත්තට. අද උදේම ක්ලාස් වෙන්න අපි සාකච්ඡා මම දන්නවනේ ඉතින් රුවන් මාව අමාරුවේ දානවා කියලා හැමදාම කමක් නැති මම ඒක පිළිගන්නවා. මේ ඉන්දරින් අමාරුවේ දාන්න ඕනේ. හරි. දැන් මේ ගීතයත් එක්ක මේ හිතුවතුනේ ඔබට යම් කිසි විදිහකට හැඟීමක් ඇති වෙන්නේ නැති මේ ගීතය ඔබ රස විඳලා ඇති ඕන තරම්. ඉතින් ඒ නිසා මේ දරුවන්ගේ වටිනාකම, දරුවන් බලාපොරොත්තුෙන් ඉන්න සහ දරුවන්ගේ දරු සුරතල් දකින ආදරණීය දෙමාපියන්ට තේරෙනවා. ඒ නිසා මේකේ තිබෙන වටිනාකම මුලින්ම ඔබ හඳුනාගන්නේ කොහොමද? ඔබ යම් කිසි විදිහකට මේ ලෝකයට ඉපදෙන උපත ලබනකොට ඒ උප්පත්තියත් එක්ක පිහිටන ග්‍රහ බලපෑම් එක්ක ග්‍රහ රටාවන් එක්ක ඔබට යම් කිසි හොඳ දරුඵල ලැබීමේ හැකියාවක් තියෙනවාද කියන කාරණාව කතා කරන්න සූදානම් වෙනවා. ඒ නිසා ගීතයත් කියපු නිසා මේ සාකච්ඡාව ආරම්භ කරනවා. මෙහෙමයි රුවන් අපි මේ වසර ආරම්භයේදී අපි මේ දරුඵල පිළිබඳවම සාකච්ඡා කරා ඉසිව රසපුවෙන්. ඒ අවස්ථාවේදී අපි පැහැදිලි කරගත්තා මොනවද මේ ජ්‍යොතිර්ය වේදයේ තුලින් තිබිය යුතු පසුබිම් කාරණා මොනවද සැපිරිය යුතු පසුබිම් කාරණා දරුඵලයක් සාර්ථක වීම සඳහා කියලා. අපි ඒ පිළිබඳව කෙටියෙන් මතක් කරගෙන හිටියොත් හොඳයි කියලා මට හිතුණා. හරි. මතක ආවර්ජනයක් කරගත්තොත් හොඳයි. මොකද හේතුව පසුගිය සතියේ ඔබ සාකච්ඡාවට සම්බන්ධ නොවුණා නම් වින්දනීය උදෑසන තුල අද දවසේ මුලින්ම සම්බන්ධ වෙන කෙනෙකුට සහ පසුගිය සතියේ සම්බන්ධ වෙලා හිටියා නම් අමතක වෙච්ච කෙනෙකුට මේ කියන කාරණා පිළිබඳව පුංචි මතක ආවර්ජනයක් ඇති කරගන්න පුළුවන්. ඔබතුමාට මම අවස්ථාව දෙනවා පුංචි පැහැදිලි කිරීමක් කරන්නකො ජන්මපත්‍රය අනුව කොහොමද යම්කිසි කෙනෙකුගේ දරුවන් ලැබීමේ දරු සම්පත් භුක්ති විඳීමේ ඇති හැකියාව පිළිබඳව කියන්නේ. ඇත්ත වශයෙන්ම මේ දරුවන් ලැබීමේ වාසනා ගුණය කියන එක හේතු කාරණා පහක් තුලින්ම ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍යයෙන් ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල කියවෙන්නේ කර්ම හේතුව පමණක් කියන අදහසක් ඇතැම් දෙනා තියෙනවා. නමුත් න්‍යාම ධර්ම පහම මේ තුල ක්‍රියාත්මකයි. ඍතු න්‍යාය, බීජ න්‍යාය, චිත්ත න්‍යාය, ධර්ම න්‍යාය සහ කර්ම න්‍යාය කියන මේ න්‍යාය ධර්ම පහම මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුලින් කෙනෙක්ගේ කේන්ද්‍ර සටහනක් තුලින් හඳුනන්න පුළුවන්. දැන් ඇත්ත වශයෙන්ම මේ මෙතුමිය කියපු සින්දුව කල්පනා කරොත් ඇත්තට මේ සින්දුව තුල තියෙන්නේ මේ දරුවෙක් ප්‍රතිසන්දිගත වෙන මොහොත. සුදු ඇත් පැටියෙක් සුදු නෙළුම් මලක් අතින් අරගෙන හොඬ වැලෙන් අරගෙන ඇඳ වටේ තුන්වරක් පැදුකුණු කරලා කුසයට ඇතුළු වුණා වගේ දැනුණා කියන අදහස. යශෝදරා දේවීන් වහන්සේගේ සිහිනය. ඒ යශෝදරා දේවියගේ සිහිනය. මහාමායා දේවීන් වහන්සේ. මේ සමාවෙන මේ මහාමායා දේවියගේ සිහිනය එක්වරම මටත් පැටලෙවුණා. ඇත්තම ඒක තමයි ප්‍රතිසන්දිගත වෙන මොහොත. අපි ඕනෑම කෙනෙකුට ප්‍රතිසන්දිගත වෙන මොහොතක් තියෙනවා. ප්‍රතිසන්දිය කියන්නේ මොකක්ද කියන එකත් මම හිතන්නේ කිව්වොත් හොඳයි. මේ වචනේ කිව්ව සැනින් තේරෙන්නේ නැති නිසා. ඇත්ත වශයෙන්ම ප්‍රතිසන්දිය කියලා කියන්නේ ස්ත්‍රියකගේ සහ පුරුෂයෙකුගේ පුරුෂයාගේ ශුක්‍රාණුවක් සහ ස්ත්‍රියකගේ ඩිම්බයක් එකතු වෙලා හැදෙන යුක්තාණුව තුල ගැට පහක් වැටෙනවා. අපි ගිය සතියේ කතා කරා. ගෙලෙහි ගැටය, අත් දෙක, ඊටම පාද දෙක. ඊට අමතරව දැන් එතනදී කියවෙනවා මෙහෙම. හෘද වස්තු රූප කලාපය, භාව දශකය සහ ශරීර දශකය. මෙතෙන්දී භාව දශකය කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ භව,
සරිදසක කියල ශරීරී තින අංග ප්‍රත්‍යයන්ගෙන් සම්පූර්ණ වීම. ඇතැම්මිට අසම්පූර්ණයනත් පුළුවන්. ඊට අමතර හෘදවස්තු රූප කලාපයකි තාමත් සියුම් රූප කලාපයක්. මේ තුළට අපි සාමාන්‍ය භාෂාවෙන් සිතක් ගමන් කිරීම කියන්න විඤ්ඤාණය පැමිණීම කියන අපි ඒක අර්ථයක් වන්නේ. ඒ පැමිණෙන මොහොත ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුලින් ගණනය කරන්න පුළුවන්. දැන් අපි හිතමු මේ රුවන් ඔබ උත්පත්ති ලැබු මොහොතේදී ඔබගේ ලග්නාංශකයක් තියෙනවනේ ලග්නාංශකයක්. ඒ ලග්නාංශකය අරගෙන ඔබ උපන් දිනේ සිට පිටුපසට දින 270ක් ගණන් කරාම කැලෙන්ඩරේ දින වශයෙන් ගණන් කරන්න ඕන දින 270ක් පිටුපසට මාස වලින් නෙමෙයි දින වලින් ගණන් කරන්න ඕන. 270ක් ගණන් කරාම මාස 9යි. එතනට ආසන්නම දිනය ඉදිරියට එන දිනය තුල මේ චන්ද්‍ර ඔබගේ ලග්නාංශකයට චන්ද්‍රයා පැමිණෙන දිනය තමයි ඔබ ප්‍රතිසන්දිගත වෙච්ච මොහොත. ඒ ප්‍රතිසන්දිගත වෙච්ච මොහොත තුල සකස් කරන කේන්ද්‍රයක් තියෙනවා ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල. ඒකට කියනවා ප්‍රතිසන්දි කේන්ද්‍රය කියලා. ඇත්ත වශයෙන්ම මේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය සමග සිද්ධාර්ථ කුමාරයාගේ විඤ්ඤාණය ගමන් කරපු මොහොත තමයි ඔය ඇත්පැටවෙක් සුදු නෙළුම් මලක් අරගෙන මහාමාය දේවිගේ කුසලට ඇතුළු වුණා කියලා දැනුණා කියලා කියන්නේ ප්‍රතිසන්දිගත වෙච්ච මොහොත. මේ ආකාරයට අපි කාටත් තියෙනවා ප්‍රතිසන්දියක්. ඒ ප්‍රතිසන්දිගත වෙච්ච මොහොතට සාපේක්ෂව පුද්ගලයෙක්ගේ කේන්ද්‍රයක් සකස් කරන්න පුළුවන් ආකාර තියෙනවා පහක් අපිට ඉදිරියට කතා කරන්න පුළුවන්. ප්‍රතිසන්දි කේන්ද්‍රය, ලග්න කේන්ද්‍රය, සූර්ය කේන්ද්‍රය, චන්ද්‍ර කේන්ද්‍රය සහ අභාව කේන්ද්‍රය කියලා. හරි ඔබතුමා ඔය කතා කරන මේ ප්‍රතිසන්දි කේන්ද්‍රය පිළිබඳව ගත්තොත් එහෙනම් ප්‍රතිසන්දි කේන්ද්‍රය කියන්නේ යම්කිසි පුද්ගලයෙක් ඉපදෙනකොට ඒ තිබෙන ස්වභාවයත් එක්ක නිර්මාණය වෙන කේන්ද්‍රයක්. එතකොට දැන් ඒ කේන්ද්‍රය තුල කොහොමද යම්කිසි කෙනෙකුට ස්ත්‍රියකට හෝ වේවා පුරුෂයෙකුට වේවා අනාගතයේදී දරුවන් ලබන්න පුළුවන් බව කියවෙන කාරණාව කොහොමද කියවෙන්නේ? දැන් උපත ලබන කාරණාවනේ අපි මේ කතා කරන්නේ. උපත ලද කෙනෙක්ගෙන් තවත් දරුවෙක් කොහොමද මේ ලෝකෙට බිහි වෙන්නේ කියන කාරණා. ඔව්. ඇත්ත වශයෙන්ම ඔබ කතා කරේ මම මේ මෙතුමිය කියපු සින්දුව ගැන මම මේ කතා කරේ. ඔව්. ඒක මේකට සම්බන්ධ නැව නෝනා. ඔව්. ඒක යම්කිසි අවබෝධයක් සමාජයට ඇති අපිට එතනින් සම්බන්ධ කරගන්න පුළුවන් අපේ මාතෘකාවට මේ කාරණාව. ඇත්ත වශයෙන්ම කෙනෙකුට දරුවෙක් ලබන්නට තියෙන ශක්තිය දරුපල තම වර්ගයක් බෝ කිරීමේ හැකියාව සහ වාග්ය කියවෙන මම කලින් කිව්වා මේ ඍතු න්‍යාය. ඒ ගර්භාෂය සහ ස්ත්‍රීකගේ ගර්භාෂය නම් පුරුෂකගේ ශුක්‍රාණු ශක්තිය තියෙන පාරිසරික ශක්තිය. පරිසරය ඇතැම් ස්ත්‍රීන්ගේ ගර්භාෂය අධික උණුසුම්. ඇතැම් පුරුෂයන්ගේ ශුක්‍ර ආශ්‍රිකාව සම්බන්ධයෙන් කියවෙන ස්ථානීය ගුණය ඉතාමත් උණුසුම්කාරී. එතකොට දැන් මට මේ තවත් අතුරු ප්‍රශ්නයක් කියලා දෙන්න. ජන්මපත්‍රයක් ගත්තහම කොටු 12ක් තියෙනවා. මේ කොටු 12 තුල පළවෙනි කොටුව, දෙවෙනි කොටුව, තුන්වෙනි කොටුව කියලා කොටු 12ම නියෝජනය කරද්දී දරුවන් ලබන්න පුළුවන් ඒ හැකියාව පෙන්눔 කරන කොටුව මොකක්ද? හැකියාව පෙන්눔 කරන ස්ථාන තමයි 5 වැන්න, 6 වැන්න සහ 7 වැන්න. 5 වැන්නෙන් කියවෙනවා ඇත්ත වශයෙන්ම කෙනෙක්ගේ ශාරීරික වශයෙන් ගර්භාෂය, ආමාශය, 6 වෙනි කොටුවෙන් කියනවා පක්වාශය. පක්වාශය කියන්නේ ශරීරය ඊට යට කොටස. බඩවැල් ආශ්‍රිතව තියෙන ඔර ස්ත්‍රී කියන පැලෝපියනාල ප්‍රදේශය. 7 වෙනින් කියනවා ලිංගය. ඒ නිසා මේ විවාහයත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා. මේ ස්ථාන තුන තමයි ප්‍රධානම ස්ථාන තුන දරුවන් ලබන්නට අවශ්‍ය කරන ශක්තිය කියවෙන ස්ථාන තුන. මේ ස්ථානයේ යම්කිසි දුර්වලතාවයක් තිබුණොත් උදාහරණයක් විදිහට ග්‍රහ ශක්තියින්ගේ දුර්වලතාවයක්, ස්ථාන අධිපතින්ගේ දුර්වලතාවයක් තිබුණොත් දරුපල ලැබීමේ ශක්තිය සහ බලය හීන කරනවා. ඔව් එතකොට ඔබතුමා කියන දුර්වලතාවයන් කොහොමද හඳුනාගන්නේ? තවත් ප්‍රශ්න ගොඩයි. ප්‍රශ්න පිට ප්‍රශ්න රුවන්ට. ප්‍රශ්න මොකද හේතුව මේ ප්‍රශ්නයෙන් පීඩා විඳින බොහෝ පිරිසක් සමාජයේ. ඒ නිසා පුළුවන් තරම් සරල කරලා මේ කාරණාව කතා කරේ නැත්නම් ඔබට මේක අප්‍රසන්න වෙයි කතා කරන එක. ඒ නිසා මට පැහැදිලි කරගන්න ඕන දැන් ඔබ කියන ඔය 5 වෙනි කොටුව, 6 වෙනි කොටුව, 7 වෙනි කොටුව විවිධ කොටු පිළිබඳව කතා කරද්දී විශේෂයෙන්ම දරුපල සම්බන්ධයෙන් ආයහපත් ග්‍රහයන් විදිහට හඳුනාගන්නේ මොනවද? මේ දරු සම්පතකට පීඩා කරන, බාධා කරන ආයහපත් ග්‍රහයන් මොනවද? ඊට කලින් මම පොඩි දෙයක් කියන්නම්. විශේෂයෙන්ම මේ දරුවන් ලැබෙන්නට අවශ්‍ය කරන මූලික කාරණා 4ක් තියෙනවානේ. ආහාරජ, ඍතුජ, කර්මජ සහ චිත්තජ කියන කරුණු කාරණා. ආහාරමය ගුණය, පරිසරමය ගුණය, කර්මය නිසා කර්මජ ගුණය සහ සිතිවිලි. මේ ගුණ 4 තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේකට එක්වරම බලපෑම් ඇති කරන ප්‍රධාන ග්‍රහය තමයි එක්කෙනෙක් අඟහරු. එක්කෙනෙක් සිකුරුගේ ශක්තිය. අනෙක් ග්‍රහය තමයි රාහුගේ බලය සහ කේතගේ බලය. විශේෂයෙන් කේතුගෙන් කරනවා গুপ্ত හේතුන් ඇති කරලා එක්වරම දරුපල නසා දමනවා. අපි ඒකට කේතුට සාමාන්‍ය වචනයක් තියෙනවා බුහුත රූපය කියලාත් කේතුට කියනවා. රාහුගෙන් කියන්නේ සැනකින් ක්‍රියා රූපය. එක්වරම දරුණු අනතුරු ආන්ත්‍රාකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න අවශ්‍ය කරන පරිසරය සකසා දීම. ඒක රාහුගෙන් කරනවා. මීට අමතරව අඟහරුගෙන් තමයි ලේ ධාතුවේ ශක්තිය පෙන්වන්නේ. ඒ කියන්නේ අඟහරුගේ වර්ණය රක්ත වර්ණයෙන් වර්ණ ගන්න තියෙන්නේ. සිකුරුගේ බලය තුලින් කියවෙනවා ශුක්‍ර ධාතුවේ තියෙන ගුණාත්මක ස්වභාවය.
මීට අමතරව අතිශයින් වැදගත් තවත් ග්‍රහ දෙන්නෙක් ඉන්නවා ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුල කියන අම්මයි තාත්තයි කියනවා සාමාන්‍යයෙන් රවි සහ චන්ද්‍රයා දෙන්නා. ඊට අමතරව තවත් වැදගත් ග්‍රහය තමයි බුධගේ පිහිටීම. බුධ ග්‍රහයා තුලින් තමයි බුද්ධිමය ශක්තිය ඇති කරන්න පමණක් නෙමෙයි. ශරීරය ගමන් කරන ලේ ධාතුවේ තියෙන තුලිත බව. අපි කියන ප්‍රෙෂර් එක පාලනය කරන රුධිර පීඩනයට. රුධිර පීඩනයේ ශක්තිය පාලනය කරන ගුණය ක්‍රියාත්මක කරන බුධ ග්‍රහයේ බලය තුලින්. බුධ යම්කිසි ආකාරයක විකෘතතාවයකට පත් වුණොත් ගොඩක් අම්මලාට හැදෙන දෙයක් තමයි ප්‍රෙෂර් කියන ලෙඩේ. ඒකිනුත් දරුඵල අහිමි කරනවා. අතරමඟදී කියනවා මේ ප්‍රෙෂර් එක වැඩි වෙලා දරුවෝ නැති වුණා. ඒක ප්‍රෙෂර් එක අඩු වෙලා අන්නේ රුධිර පීඩනය සම්බන්ධයෙන් කියවන ග්‍රහය තමයි බුධ ග්‍රහය. මේ නිසා අපි අත්ත වශයෙන්ම බැලුවොත් කිසිදු ග්‍රහයක් අත්හල යුතු ග්‍රහයක් නැහැ. නවග්‍රහයන්ගේ ක්‍රියාකාරීත්වය දරුවෙක් ලබන්නට හේතු වෙනවා. ඊට තව ප්‍රශ්නයක් නම් අහන්න තියෙනවා. නමුත් මම හිතන්නේ ප්‍රශ්නේ අහන්න කලින් පොඩි විරාමයක් අරන් ඉමු. මොකද රුවන් ප්‍රශ්න පිට ප්‍රශ්න අහපු නිසා අපි පුංචි විරාමයක් අරගෙන ආපහු වෙනවා. රැඳී සිටින වින්දනීය උදෑසන සමගින්. අපි විරාමයට ගියේ ජන්මපත්‍රය තුලින් දරුඵල පිළිබඳව කොහොමද තොරතුරු කතා කරන්න කියන කාරණාව කතා කරන බලාපොරොත්තු වෙමයි. යන්න කලින් මාධවීට ප්‍රශ්නයක් ආවා. මට තිබිච්ච ප්‍රශ්නේ තමයි රුවන් අපි අන්තිම වශයෙන් අපි කතා කරේ මේ ග්‍රහයන්ගේ බලපෑම කොයි ආකාරයෙන්ද වෙන වෙනම ගත්තොත් ග්‍රහයන්ගේ බලපෑම මොන ආකාරයෙන්ද දරුඵල ලැබීමට හෝ නොලැබීමට කියලා. එතකොට දරුඵල විනාශ කරන්න නැසීමට බලපාන යම්කිසි ග්‍රහයන් ඉන්නවද? ග්‍රහයන් විසින් කරන්නේ තමන්ගේ පූර්ව කර්ම හේතුව සහ කර්ම ශක්තියින් අඳුනා ගන්නට උදව් කරනවා. ඇත්ත වශයෙන්ම පැහැදිලිව කිව යුතු කාරණේ තමයි ග්‍රහයන් විසින් නෙමෙයි අපිට මේ දේ කරන්නේ. සංසාරය තුල කරලා තියෙනද කුසල අකුසල කර්මයන් තුලින් තමයි අපිට කර්ම විපාක දීම තමයි මේ තුලින් අඳුනාගන්නේ. නමුත් ඒ අඳුනා ගන්නා මාධ්‍ය තමයි ග්‍රහයා. ග්‍රහයා කියන එකේ අර්ථය තමයි ග්‍රහණය කරගන්නා කියන අර්ථයෙන් තමයි ග්‍රහයකින් නම දීලා තියෙන්නේ. මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කාරණයක් තමයි ඒ ධාතුන් ශරීරය තුල තියෙන තේජස් පඨවි වායු ආකාශ වර්ණ ගන්ධ රස ඕජා ප්‍රසාද කියන මේ රූප කලාපයන් සහිත ඒ ස්වභාවයන් අඳුනා ගන්නා ග්‍රහයන් ඉන්නවා. ඒක තේජෝ රූප කලාපය නැත්නම් උණුසුම කියන එක ක්‍රියාත්මක කරන ශක්තිය කුජගෙන් කියවෙන්නේ. ඒක කුජ ග්‍රහය ඉතා වැදගත් මොකද උණුසුම තුළ තමයි දේවල් හටගන්නේ. මේ ලෝකයේ තුල දැන් සීතල කියන්නේ උණුසුම එක්තරා අවස්ථාවක්. එහෙනම් තේජස් රූප කලාපය විෂම වීම තුලින් දරුඵල නසා දමනවා. එහෙනම් කුජ ඊට මුල් වෙනවා. වායු රූප කලාපය වායු රූප කලාපය කියලා කියන්නේ වායු කුපිත වීම නිසා. වායු ධාතුව කුපිත වීම නිසා ශරීරය තුල දරුඵල නසා දමනවා. ඒක කියවෙනවා සෙනසුරු ග්‍රහයකින්. පඨවි ධාතුවේ තියෙනා වූ දුර්ලභයි තත්ත්වයන් අඳුනා ගන්නා ශක්තිය නියෝජනය කරන බුධ ග්‍රහයකින්. එහෙනම් බුධ ග්‍රහය පීඩා වීම තුලින් පඨවි මිගුණේ නැත්නම් තද ගතිය විෂමතාවයට පත් කරලා ඒද දරුඵල නසා දමන්නට උදව් උපකාර කරනවා. ඊළඟට ආපෝ ගුණය වැగిරෙන ස්වරූපය. ඒ තුල කියවෙන සිකුරු ග්‍රහයකින් ඒ ගුණය විෂම වීම නිසා අත් වශයෙන්ම ශුක්‍ර ධාතුවත් ඒ තුලින් නියෝජනය වෙනවා. එහෙනම් සිකුරු විෂමාකාරයකට පත් වුණොත් කේන්ද්‍රයක් තුල ඒද දරුඵල නසා දමන්නට උපකාර කරනවා. ආකාශ ගුණය කියන්නේ හිස් බව. වැකියුම් රික්තාව කියන එක අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා. අන්න ඒ ගුණය විෂම වීම නිසා රික්තා බව නැත්නම් රික්තාව කියන එක ඇති වෙලා ඒ තුල දරුඵල නසා දමන්නට හේතුගෙන දෙනවා. මෙන්න මේ නිසා මූලික වශයෙන් මේ පංචග්‍රහයන්ගේ ක්‍රියාකාරීත්වය තුල කුජ ග්‍රහයා සෙනසුරු ග්‍රහයා විශේෂයෙන්ම මුල් වෙලා මේ දරුඵල නසා දමන්නට උපකාර කරනවා. හරි. දැන් ඔය දරුඵල නැසීම පිළිබඳව කතා කරද්දී හරි දරුඵල ඇති කිරීම සම්බන්ධයෙන් කතා කරද්දී හරි ග්‍රහයෙකුට මේක කොහොමද කරන්න පුළුවන්? දැන් මේ ජීව විද්‍යාත්මකව හැම එකක්ම සිද්ධ වෙනකොට ශරීරය ඇතුලේ මේ පිට ඉන්න ග්‍රහයෙක් කොහොමද ඇවිල්ලා මේ දරුවෙක් නැති කරන්න හරි දරුවෙක් දෙන්න හරි බලපාන. ඔව් ඒ වගේම කොහොමද මාගේ පිළිතුරු දෙන්නේ? මම දැන් පටන් ගන්නකොටම කිව්වා. තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබ කිව්වනේ මේ ශරීරයේ රසායනික ක්‍රියාකාරීත්වය අනුව මේක සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම දැනට තිබෙන තාක්ෂණික දියුණුවත් එක්ක මේ දරුවන් නැහැ කියා සම්මත අයටත් දරුවන් සදා ගන්නට ක්‍රම තිබෙනවා. ක්‍රම තියෙනවා. උදාහරණයක් විතර නලදරු තාක්ෂණය ගත්තොත් එහෙම නලදරු තාක්ෂණය තුල නලයක් තුල දරුවෙක් නැත්තම් සංචේචනය කරලා අය ඊට පස්සේ කුස තුලට තැන්පත් කරනවා. කුස තුල තැන්පත් කරනවා. දැන් මේ ආකාරයට ඊට පස්සේ දරුවා කුස තුල වර්ධනය වෙන්න ඉඩ අරිනවා. මේක කොහොමද ග්‍රහයකට බලපාලා ග්‍රහයකට මේක වළක්වනවා නම් වළක්වන්න පුළුවන් කොහොමද? එහෙම නැත්තම් මේක හොඳ තත්වයකට ගේන්න කොහොමද ග්‍රහයක් මැදිහත් වෙනවා මැදිහත් වෙන්නේ? මම පැහැදිලිවම පටන් ගන්නකොටම කිව්වා
මේ ග්‍රහයින්ට කරන්න දෙයක් නෑ මේක තමන්ගේ පූර්ව හේතු තුළින් කුසල අකුසල කර්ම ශක්තිය කියලා. මම මුලින් පටන් ගන්නකොටම කිව්වා. ග්‍රහයින් තුලින් මේ අඳුනා ගන්නා මාධ්‍යයක් කියලා ග්‍රහය කියලා කියන්නේ. මම දැන් මුලින් පටන් ගන්නකොටම කිව්වා. ඔව් නමුත් තවත් අතුරු ප්‍රශ්නයක් එනවා. දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම ප්‍රශාන්ත් මල්ලගේ මහත්මයා චන්ද්‍රයාගේ කිරණ මගින් යම්කිසි විදිහකට ශරීරය තුල වෙනස්කම් කරන්න හැකියාවක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. උදාහරණයක් විතර ගත්තොත් එහෙම මානසික පීඩාවකින් පෙළෙන කෙනෙක් එහෙම නැත්නම් යම්කිසි මානසික විකෘතිතාවයකින් පෙළෙන කෙනෙකුට චන්ද්‍රයාගේ හඳ පායන කාලේ සමහරට යම් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඔය චන්ද්‍රකාන්ති ගල් පළඳින්න කියලා උපදෙස් දීලා තිබුණා. ඒකට සමහරට අපි අහලා තියෙනවා ඇදුම රෝගෙන් පීඩා විඳින කෙනෙකුට චන්ද්‍රයා පායන කාලයට සමහරට මේ තත්ත්වය උග්‍ර වෙන්න පුළුවන්. එතකොට කොහොමද ග්‍රහයින්ගේ බලපෑමක් එල්ල වෙන්නේ නැහැ කියලා කියන්නේ? ඉතින් ග්‍රහයන් තුලින් අඳුනා ගන්නවානේ. අඳුනා ගැනීම. ග්‍රහයන් තුලින් අඳුනා ගන්න. ග්‍රහ කිරණ වලින් බලපෑමක් කරන්නේ නැද්ද? කිරණ වලින් බලපෑම කරන මේ බලපෑම අඳුනා ගන්නා ස්වරූපය කියවෙන්නේ තමන්ගේ කර්ම හේතුව තුලයි. තමන්ගේ වාසනාවන්ත ගුණයක් කර්ම හේතුව තුල තියෙනවා නම් පූර්ව කර්මජ හේතුව තුල තියෙනවා නම් ග්‍රහයන් නිසි ස්ථානවල හරියාකාරව පිහිටනවා. විකෘත්‍යාකාර ග්‍රහයන් පිහිටුවාම විකෘත්‍යාකාර ප්‍රතිඵල ගෙන දෙනවා. ඒ අඳුනා ගන්නවා ග්‍රහ පිහිටීම් තුලින්. මොකද අපි වෙන්නේ පෘථග්ජන පුද්ගලයන්ට කර්ම හේතුන් අඳුනා ගන්න වෙනත් මාධ්‍යයක් නැහැ. ජ්‍යොතිෂ ශාස්ත්‍රය හැරෙන්නට. ඒ නිසා අපි ඒ තුලින් තමයි නිසා කිව්වේ වේදනමති පුරුෂයාගේ ඇස කියලා. අනෙක් කාරණා තමයි ඔබ කියපු ඔය නලදරු උත්පත්ති ගැන කතා කරනවා. ඔබ කියනවා දරුපල නැහැ කියනට දරුවන් උපද්දවන්න පුළුවන් කියලා. මම මීට පෙර වැඩසටහනේ මම ඉතා පැහැදිලිව කිව්වා. ආහාරජ, ඍතුජ, කර්මජ සහ චිත්තජ කියන කරුණු කාරණා නිසා තමයි මේ දරුවෙක් හටගන්නේ කියලා. එහෙනම් ආහාරජමේ හේතුව තුල කෙනෙක් යම්කිසි දුර්වලතාවයක් තියෙනවා නම් ඒ ප්‍රකෘතිමත් කරන්නට බෑ මේ බෝධි පූජා කරලා. ඒකට වෛද්‍ය උපදේශයක් මත යම්කිසි විටමින් වර්ග දැන් ඔය සිංහල ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තියෙනවා නොයෙකුත් කැඳ වර්ග බොන්න කියලා. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයේ තියෙනවා නොයෙකුත් විටමින් වර්ග ගන්න කියලා. මව්පියන්ට නියම කරනවා. ඒ තුල අර ආහාරජමේ ගුණය මොකද්ද කරන්නේ? නිරවුල් කරනවා. ඍතුජමේ ගුණය ගර්භාෂය අභ්‍යන්තරයේ තියෙන ඌෂ්ණාධික ගතිය. ශුක්‍ර ආශිකයව තියෙන ඌෂ්ණාධික ස්වභාවයන්. විෂම ලේ ධාතුවේ තියෙන විෂමකාරී තත්ත්වයන්. ඒව සමනය කරන්නට බෑ බෝධි පූජා කරලා. දානමාන ආදී කුසල් කරලා. ඒකට කරන්නට ඕනෙත් ඒත් වෛද්‍ය උපදේශයක් අනුව ප්‍රතිකර්ම කළ යුතුයි. චිත්තජ හේතුන් මානසික විකෘතිතාවයන් තියෙනවා නම් යම්කිසියට තියෙනවා තමන්ගේ ලිංගයට ගැලපෙන්නේ නැති මානසික ආකල්ප. දැන් උදාහරණයක් විදිහට දැන් වර්තමානයේ තුලත් ඒ ගැන කතා කරනවා සමලිංගික විවාහයන් පිළිබඳව පවා. ඉතින් එවැනි තත්ත්වයන් තුලත් දරුවන් ලැබීමේ ශක්තිය සහ බලය ශූන්‍යත්වයටපත් වෙනවා. ඊළඟ හේතුව තමයි කර්ම හේතුව. කර්ම හේතුවට වෛද්‍ය ප්‍රතිකාර නැහැ. කර්ම හේතුවට කර්ම නියාමයේ තුල කළ යුතු ප්‍රතිකර්මයක් කළ යුතුයි. ඒ නිසා වෛද්‍යවරයා විසින් කළ යුතු ප්‍රතිකර්ම සහ ඊට අමතරව ජ්‍යොතිෂවේදියා විසින් කළ යුතු ප්‍රතිකර්ම සහ කර්ම හේතුවට කරන්නට ඕන ප්‍රායෝගික ප්‍රතිකර්මයන් තුලින් තමයි මේ දරුවෙක් ලබා ගැනීමේ ශක්තිය සහ වාග්ය තියෙන්නේ. නමුත් ඇතැම් අයගේ වාසනා ගුණ නිසා මේ සියල්ල අංග සම්පූර්ණ සහ නිර්වුල්ව පිළිටනවා. එවිනියට කිසිදු ගැටලුවක් ප්‍රශ්නකාරී තත්ත්වයක් නොමැතුව දරුවන් ඉපැද්දීමේ හැකියාව තියෙනවා. තවත් පොඩි කාරණයක් කියන්න තියෙනවා මට විනාඩිය කාලයක් දෙනවනේ. ඒ වගේමයි ඔබ මතක තියාගන්න දැන් නලදරු උත්පත්තියක් කිව්වම මා කලින් සඳහන් කළා උට මතක ඇති. පුරුෂයෙකුගේ ශුක්‍රාණුවක් සහ ස්ත්‍රියකගේ ඩිම්බයක් එකතු වෙලා හැදෙන යුක්තාණුව තුල අවශ්‍ය පරිසරය තියෙනවා නම් දැන් මතක තියාගන්න නලය තුලටත් යොදන්නේ පුරුෂයෙකුගේ ශුක්‍රාණුවක් සහ ස්ත්‍රියකගේ ඩිම්බයක්. යොදලා තමයි යුක්තාණුවක් සකස් කරලා ඒ තුල නලයක් තුල යම්කිසි කාලයක් තියලා ඉන්පසු ගර්භාෂය තුලට ඇතුල් කරනවා. ඉතින් ඒ අදාළ පරිසරය හදන්න පුළුවන් නම් ඕනෑම ස්ථානයක ඒ තුල දරු කලලයක් හට ගැනීමේ ශක්තිය තියෙනවා. ඉතින් ගර්භාෂය ඊට ඉතාම සුදුසු ස්ථානය. නමුත් අපි ඊට පරිබාහිර ස්ථානයක හරි ඔන්න කවුරු හරි කියනවා පුරුෂයෙකුගේ ශුක්‍රාණුවක් නොගෙන ස්ත්‍රියකගේ ඩිම්බයක් තුලින් පමණක් දරුවෙක් උපද්දවන්න පුළුවන් කියලා. නමුත් එහෙම නැත්නම් පුරුෂයෙකුගේ සහ ස්ත්‍රියකගේ ඒ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් නොමැතිව දරුවෙක් උපද්දවන්න පුළුවන් කිව්වොත් අන්න ඒක හිතන්න බැරි අවස්ථාවක්. නමුත් මතක තියාගන්න ගන්නට අවශ්‍ය වෙනවා මිනිස්සෙක් උපද්දවන්නට නම් මිනිස්සෙක්ට අවශ්‍ය කරන බීජ නියාමය සම්පූර්ණ වෙන්නට ඕන. අන්න ඒකයි වැදගත්ම දේ. හරි. එතකොට මේ ග්‍රහ බලපෑමත් එක්ක මේක වර්ධනය වෙන්න හෝ මේකට යම්කිසි බලපෑමක් කරන්න, අයහපත් බලපෑමක් කරන්න පුළුවන් නම් ඒක කොහොමද කරන්න පුළුවන්? වෙන්නේ කොහොමද? මේ කියන කාරණා තමයි කතා කරන්න උත්සාහ කරේ. අපිට ලැබිලා තියෙන කාලය අවසానයි. ඔව් මේ මාතෘකාව ගැන ඇත්තටම මේ වගේ කාලයකින් කතා කරලා කෙලවරක් කරන්නට බෑ. තවත් බොහෝ කතා කරන්න දේවල් ඒ ප්‍රශ්න වලින් ප්‍රශ්න මතුවෙනවා. ඉතින් අපිට තවත් ඉදිරියේදී මේ මාතෘකාව සාකච්ඡා කරන්න පුළුවන් නේද? කතා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ නිසා මේ බලාපොරොත්තුත් අපි දෙන අතරේ ඔබතුමාට සමුදින ආයිබෝවන් කියලා. ආයිබෝවන්. සූතිය දදාසේ අපිත් එක්ක